හොඳයි අපේ YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අපි අද කතා කරන්න යන්නේ පදාර්ථයේ ව්‍යුහය කියන පාඩම. ඒකේ මූලික කොටස් ටික අපි බලමු මොනවද අපිට දැනගන්න අවශ්‍ය වෙන්නේ. ඒ වගේම අපිට ලේසියෙන් මතක තියාගන්න පුළුවන් දේවල් මොනවද? ඒ වගේම මේ පාඩම ආශ්‍රිතව තියෙන සියලුම සිද්ධාන්ත කොටස් ටික හරියටම සරලව ඉගෙන ගන්න උත්සාහ කරමු. බලමු පදාර්ථයේ ව්‍යුහය ගත්තොතින් අපි දන්නවා මෙහෙම විශේෂ දෙයක් තියෙනවා. අපේ අවට තියෙන පදාර්ථය කොටස් තුනකට බෙදලා වෙන් කරන්න පුළුවන් අපිට ඝන ද්‍රව වායු කියලා. එතනින් ඒ ඝන ද්‍රව වායු අවස්ථා තුනේම හැම පදාර්ථයේ අවස්ථාවම හැදිලා තියෙන්නේ පරමාණුව කියන පදාර්ථයේ තැනුම් මේකකින්. පළවෙනිම කාරණාව ඒක තමයි. එහෙනම් පදාර්ථයේ තැනුම් ඒකකය තමයි මෙන්න මේ පරමාණුව කියලා කියන්නේ. ඝන ද්‍රව වායු ඕනම පදාර්ථයේ අවස්ථාවක් හැදිලා තියෙන්නේ මෙන්න මේ පරමාණු කියන ඒකකයෙන්. ඒක හැබැයි එකම වර්ගයේ පරමාණු වලින් නෙවෙයි හැමදේම හැදිලා තියෙන්නේ. ඒතර පරමාණු වර්ග ගොඩාරයක් තියෙනවා. දැනට මුල් ද්‍රව්‍ය 100කට එහා වැඩිපුර ප්‍රමාණයක් දැනට හොයාගෙන තියෙන විද්‍යාඥයන් විසින්. අපි බලමු ඊළඟට මෙන්න මේ පරමාණුව සොයාගත්තේ කවුද කියලා. මේ පරමාණුව කියන එක ඇත්තටම හොයාගන්නේ ජෝන් ඩෝල්ටන් කියලා විද්‍යාඥයෙක්. එයා තමයි මෙන්න මේ පරමාණුව කියන පදය ලෝකයට හඳුන්වලා දෙන්නේ. හරි. ඊළඟට බලමු මෙන්න මේ පරමාණුවක් ආශ්‍රිතව මොනවද තියෙන්නේ. අපි පරමාණුවක් ගත්තොතින් මේ පරමාණුව ආශ්‍රිතව තියෙනවා එයාගේ අණු කොටස්. එහෙම නැත්නම් පරමාණුවක් ඇතුලේ තියෙන තවත් කොටස් කීපයක් තියෙනවා. ඒවට අපි කියනවා උපපරමාණුක අංශු කියලා. හරි. පරමාණුවක් සැලකුවොතින් එයාගේ උපපරමාණුක අංශු වර්ග තුනක් අපි කතා කරනවා. එකක් තමයි ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන කියන උපපරමාණුක අංශු තුන. එහෙනම් අපි කතා කරනවා පරමාණුවක උපපරමාණුක අංශු කියලා. උපපරමාණුක අංශු වර්ග තුනයි. ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන කියන තුන් දෙනා. හරි. ඊළඟට අපි මෙන්න මේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන ගැන චූටි දෙයක් ඉගෙන ගන්න ඕන. මම ඉලෙක්ට්‍රෝන වලට සංකේතය E කියලා ගන්නම්. ගොඩක් වෙලාවට අපි ඉලෙක්ට්‍රෝන වලට ගන්න සංකේතය සිම්පල් E අකුර ගන්නේ අපි. මෙන්න මේ ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය මතක තියාගන්න. එයාගේ ආරෝපණය ඍණ 1යි කියලා තමයි අපි සලකන්නේ. එහෙමත් නැත්නම් ඉලෙක්ට්‍රෝනයකට ඍණ ආරෝපණයක් තියෙනවා කියලා අපි සලකනවා. ඊළඟට ප්‍රෝටෝනයකට අපි සංකේතය දෙනවා සිම්පල් P අකුර. එයාගේ ආරෝපණය ධන 1යි කියලා සලකන්න පුළුවන් අපිට. ඊළඟට නියුට්‍රෝනයක් සැලකුවොත් නියුට්‍රෝනයකට ආරෝපණයක් නැහැ. එහෙනම් මේ නියුට්‍රෝන කියලා කියන්නේ උදාසීන උපපරමාණුක අංශුව. මේ කාරණා ටික මුලින්ම මතක තියාගන්න. ඉලෙක්ට්‍රෝනයක් ඍණාරෝපිතයි, ප්‍රෝටෝනයක් ධනාරෝපිතයි, නියුට්‍රෝනයක් උදාසීනයි. ඒ කියන්නේ නියුට්‍රෝනයකට ධන හෝ ඍණ ආරෝපණයක් නැහැ. හරි. ඊළඟට බලමු මෙන්න මේ පරමාණුවක් ඇතුලේ කොහෙද ඉලෙක්ට්‍රෝන තියෙන්නේ? කොහෙද ප්‍රෝටෝන තියෙන්නේ? කොහෙද නියුට්‍රෝන තියෙන්නේ? ඔයා හිතන්න පරමාණුවක් කියලා කියන්නේ මෙන්න මේ වගේ ව්‍යුහයක් නම් එයාගේ මැදේ චූටි කොටසක් තියෙනවා. ඒ කියන්නේ පරමාණුවේ තරමත් එක්ක නැත්නම් පරමාණුවේ විශාලත්වය එක්ක සංසන්දනය කරද්දී පරමාණුව මැදේ ඊටාම චූටි ප්‍රදේශයක් තියෙනවා. අන්න ඒ චූටි ප්‍රදේශයට අපි නමක් දෙනවා න්‍යෂ්ටිය කියලා. පරමාණුවේ න්‍යෂ්ටිය කියලා. අන්න ඒ පරමාණුවේ න්‍යෂ්ටිය ඇතුලේ තමයි මෙන්න මේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන කියන දෙන්න රැඳිලා තියෙන්නේ. එහෙනම් මෙන්න මේ න්‍යෂ්ටිය ඇතුලේ තමයි ප්‍රෝටෝන සහ නියුට්‍රෝන කියන උපපරමාණුක අංශු රැඳිලා තියෙන්නේ. හරි. ඊට පස්සේ මෙන්න මේ න්‍යෂ්ටිය වටා අවකාශයක් තියෙනවා. ඒ අවකාශය තුල මේ වගේ අපි හඳුන්වනවා කවච කියලා. ඒ කවචවල තමයි ඉලෙක්ට්‍රෝන තියෙන්නේ.
ඉලෙක්ට්‍රෝන තියෙන්නේ ඒ කවචවල. හරි. ඊළඟට මෙන්න මේ කාරණා මතක තියාගන්න. න්‍යෂ්ටියේ ප්‍රමාණය පරමාණුවේ විශාලත්වයට එක්ක සංසන්දනය කරද්දී හරිම චූටි තැනක් තමයි මෙන්න මේ න්‍යෂ්ටි විදියට තියෙන්නේ. ඒ වටා තමයි කවච තියෙන්නේ. ඒ කවචවල තමයි ඉලෙක්ට්‍රෝන කියන පරමාණු කංශු රැඳිලා තියෙන්නේ. හොඳයි. ඊට පස්සේ මෙන්න මේ පරමාණුවක හැඩය මොකක්ද? එහෙම නැත්නම් මේ පරමාණුවක ආකෘතිය මොකක්ද කියලා විද්‍යාඥයෝ හොයන්න පටන් ගත්තා. එතනදී අර්නස්ට් රදර්ෆර්ඩ් කියන විද්‍යාඥයා හොයාගන්නවා මේ පරමාණුවක හැඩය අපේ ග්‍රහ ආකෘතිය වගේ කියලා. ඒ කියන්නේ සූර්යයා කේන්ද්‍ර කරගෙන ඉන්න අනිකුත් ග්‍රහලෝක සූර්යයාට භ්‍රමණය වෙන වගේ ව්‍යුහයක් කියලා මෙන්න මේ පරමාණු වල තියෙන්නේ. අපි ඒකට කියනවා මෙන්න මේ අර්නස්ට් රදර්ෆර්ඩ් විසින් සොයාගන්නා ලද පරමාණු ආකෘතිය පරමාණුවේ ග්‍රහ ආකෘතිය කියලා. ඒ ආකෘතියෙන් කියන්නේ පරමාණුවක මධ්‍යයේ න්‍යෂ්ටිය කියලා කොටසක් තියෙනවා. ඒ වගේම ඒ වටා කවචවල ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා කියලා. තව දෙයක් තමයි ඊට පස්සේ මෙන්න මේ අර්නස්ට් රදර්ෆර්ඩ්ගෙන් පස්සේ නීල් බෝ කියන විද්‍යාඥයා සොයාගන්නවා ඉලෙක්ට්‍රෝන කියන උපපරමාණු කංශුව ඇත්තටම තියෙන්නේ මෙන්න මේ කවචවල කියලා. එයා ඒ කවචවලට ශක්ති මට්ටම් කියලා නමකුත් දෙනවා. හරි. ඔන්න අපි විශේෂ කාරණා ගොඩක් කතා කරා. ඊළඟට ඔයා හිතන්න මම ඔන්න පරමාණුවක ආකෘතිය දල වශයෙන් අඳින්නම්. ඔයා හිතන්න මේ තියෙන්නේ න්‍යෂ්ටිය. මේ තියෙන න්‍යෂ්ටිය නම් ඔයාලා දන්න දැන් න්‍යෂ්ටිය තමයි ප්‍රෝටෝන සහ නියුට්‍රෝන තියෙන්නේ. ඔයා හිතන්න මම එක පරමාණුවේ එක කොටසක් විතරක් අඳිනවා. මේ තියෙන්නේ එයාගේ ශක්ති මට්ටම. මේ එක ශක්ති මට්ටමක් එක කොටසක්. මේක දිගට තියෙන හැමතැනම මේ තියෙන්නේ තවත් ශක්ති මට්ටමක්. මේ තියෙන්නේ තවත් ශක්ති මට්ටමක්. මේ තියෙන්නේ තවත් ශක්ති මට්ටමක්. හොඳයි. මම ශක්ති මට්ටම් දැන් මම මුලින්ම පාවිච්චි කරේ කවච කියන වචනය. දැන් මම නීල් බෝගේ සොයා ගැනීමෙන් පස්සේ ඒ කියන්නේ එයා කිව්වා කවච නෙමෙයි ඒ ශක්ති මට්ටම් තමයි. ශක්ති මට්ටම් වල තමයි ඉලෙක්ට්‍රෝන තියෙන්නේ කියලා. හරි. දැන් මම පාවිච්චි කරන වචනේ තමයි ශක්ති මට්ටම් කියන එක. කවච කියලා කියන්නේ නැහැ මං. හරි. මෙන්න මේ න්‍යෂ්ටිය තුල නියුට්‍රෝන ප්‍රෝටෝන තියෙන වගේම ශක්ති මට්ටම් වල තමයි ඉලෙක්ට්‍රෝන තියෙන්නේ. ඒක නීල් බෝර් තමයි හොයාගන්නේ. ඒතර මේ තියෙන්නේ ශක්ති මට්ටම්. හොඳයි. හැබැයි හැම ශක්ති මට්ටමේම ඕන තරමට ඉලෙක්ට්‍රෝන තියාගන්න බෑ. එක එක ශක්ති මට්ටමකට තියාගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන උපරිම ප්‍රමාණයක් තියෙනවා. හරි. එහෙමනම් මෙන්න මේ ශක්ති මට්ටම් මම මුලින්ම පළවෙනි ශක්ති මට්ටම, දෙවෙනි ශක්ති මට්ටම, තුන්වෙනි ශක්ති මට්ටම, හතරවෙනි ශක්ති මට්ටම විදිහට මම අංකණය කරගන්නවා. නැත්නම් එයාව මාක් කරගන්නවා මුලින්ම. බලන්න මම මාක් කරපු විදිය. ඔයාලට පේනවා මම න්‍යෂ්ටියට ළඟම ශක්ති මට්ටම තමයි අංක 1 කියලා ගත්තේ. එතන ඉඳන් ඈතට තමයි මම අංකණය කරන්න ගත්තේ. හරි. ආයෙත් මතක තියාගන්න නම් ශක්ති මට්ටම අංකණය කරන්න පටන් ගන්නෙ න්‍යෂ්ටියට ළඟම තියෙන ශක්ති මට්ටමේ ඉඳන්. හරි. එයාට අංක 1 දීලා ඉතින් ඉස්සරහට අංක 1 2 3 විදියට දාගෙන යන්න පුළුවන් අපිට. හරි. එහෙමත් නැත්නම් සමහර වෙලාවකදී මේ ශක්ති මට්ටම අපිට නම් කරන්න පුළුවන් ඉංග්‍රීසි අකුරු භාවිතා කරලා. එතනදී අපි කැපිටල් ඉංග්‍රීසි අකුරු තමයි භාවිතා කරන්නේ. K L M N විදියට. ආයෙත් කියනනම් පළවෙනි ශක්ති මට්ටම K L M N විදියට අපිට මේ ශක්ති මට්ටම් මාක් කරගෙන යන්න පුළුවන්. ඒකත් ප්‍රශ්නයක් නැහැ. හොඳයි. ඊට පස්සේ මෙන්න මේ පළවෙනි ශක්ති මට්ටමට තියාගන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් තියෙනවා. උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. පළවෙනි ශක්ති මට්ටමේ තියාගන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන දෙකක්.
ඊට වඩා වැඩිපුර තියාගන්න බෑ. ඒ කියන්නේ ඊට වඩා අඩුවෙන් තියාගන්න බෑ කියන එක නෙමෙයි. ඉලෙක්ට්‍රෝන එකක් තියාගන්නත් පුළුවන්, දෙකක් තියාගන්නත් පුළුවන් පළවෙනි ශක්ති මට්ටමේ. හැබැයි ඊට වඩා වැඩිපුර ඉලෙක්ට්‍රෝන තියාගන්න බෑ මෙයාට. දෙවෙනි ශක්ති මට්ටම ගත්තොත් දෙවෙනි ශක්ති මට්ටමේ යාට තියාගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන 8ක්. ඒ කියන්නේ දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8කට අඩුවෙන් තියාගන්න බෑ කියන එක නෙමෙයි. 1 2 3 4 5 6 7ක් 8ක් දක්වා ඉලෙක්ට්‍රෝන දෙවෙනි ශක්ති මට්ටමේ පුරවගෙන තියාගන්න පුළුවන්. හැබැයි ඊට වඩා වැඩිපුර තියාගන්න බෑ. 8ට වඩා වැඩිපුර ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 9ක්, ඉලෙක්ට්‍රෝන 10ක් වගේ දෙවෙනි ශක්ති මට්ටමේ රඳව ගන්න බෑ ඒක. හරි. තුන්වෙනි ශක්ති මට්ටමේ බලමු. තුන්වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ඔක්කොම 18ක් තියාගන්න පුළුවන්. ඒ කියන්නේ ඊට අඩු ඕන සංඛ්‍යාවක් තියාගන්න පුළුවන්. හැබැයි ඉලෙක්ට්‍රෝන 18ට වඩා වැඩිපුර තියාගන්න බෑ එයාට. හොඳයි. හතරවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ඔක්කොම 32ක් දක්වා තියාගන්න පුළුවන්. ඊට වඩා වැඩිපුර නම් එයාට තියාගන්න බෑ. හොඳයි. අපි සීමාවට මේ හොඳටම ඇති. හැබැයි අපි කතා කරන්නේ මීට වඩා වෙනස් දෙයක්. ඇත්තම කතාව තමයි මේ තියෙන්නේ. ඇත්තටම එයාගේ පරමාණුක ශක්ති මට්ටම් පළවෙනි 4 දෙනා සැලකුවොත් පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි, දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8යි, තුන්වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 18යි, හතරවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 32යි තියාගන්න පුළුවන්. ඒත් අපේ සිලබස් එකේදී අපි වෙනස් දෙයක් අපි කතා කරන්නේ. බලමු මොකද්ද කියන්නේ කියලා. ඒක ඉලෙක්ට්‍රොනික වින්‍යාසයට ගියාට පස්සේ අපිට පහදලා ගන්න පුළුවන්. අපි මුලින්ම මෙන්න මේ පරමාණුව සහ ඒ ආශ්‍රිත විශේෂිත කාරණා මොනවද කියලා හොයලා බලමු. එතකොට අපිට ලේසි ඉස්සරහා දේවල් ඉගෙන ගන්න. හොඳයි. අපි බලමු මෙන්න මේ පරමාණු ආශ්‍රිතව අපි විශේෂිතම කාරණා දෙකක් කතා කරනවා. එකක් තමයි පරමාණුක ක්‍රමාංකය කියන එක. පරමාණුව සම්බන්ධයෙන් කතා කරන විශේෂිත කාරණාවක් තමයි පරමාණුක ක්‍රමාංකය කියන එක. මේ සම්බන්ධයෙන් මොකද්ද මේ පරමාණුක ක්‍රමාංකය කියන්නේ? පරමාණුක ක්‍රමාංකය කියන්නේ පරමාණුවක න්‍යෂ්ටියේ පවතින ප්‍රෝටෝන සංඛ්‍යාව කියන එක. එහෙනම් හොඳට තේරුම් ගන්න පරමාණුක ක්‍රමාංකය කියලා කියන්නේ අදාළ පරමාණුවේ න්‍යෂ්ටිය තුල පවතින ප්‍රෝටෝන සංඛ්‍යාව විතරයි. එහෙනම් මේ පරමාණුක ක්‍රමාංකයෙන් කියන්නේ p ගණන. හොඳයි. අපි දන්නවා මෙහෙම දෙයක් කතා කරලා අපි න්‍යෂ්ටිය තමයි ප්‍රෝටෝන සහ නියුට්‍රෝන කියන දෙන්නම තියෙන්නේ. එතනින් නියුට්‍රෝන උදාසීන අංශුවක් කියලා කිව්වා. ඒ කියන්නේ ධන හෝරින ආරෝපණයක් නැහැ කියලා කිව්වා. හැබැයි ප්‍රෝටෝන වලට ධන ආරෝපණයක් තියෙනවා කියලා කිව්වා. දැන් ඔයාලට තේරෙනවද පොඩි වැඩක්? න්‍යෂ්ටිය තුල ධන ආරෝපිත එක්කෙනෙක් ඉන්නවා. ප්‍රෝටෝන ධන ආරෝපිතයි. හැබැයි නියුට්‍රෝන උදාසීනයි. එයාට ආරෝපණයක් නැහැ. එහෙනම් ඔයාලට තේරෙනවද න්‍යෂ්ටිය කියන එක්කෙනාගේ සමස්ත ආරෝපණය ගත්තොත් න්‍යෂ්ටිය ධන ආරෝපිතයි කියලා. ඔන්න වැඩි. එහෙනම් ඒකට හේතුව තමයි කියන්නේ න්‍යෂ්ටිය ධන ලෙස ආරෝපණය වෙන්න හේතුව තමයි න්‍යෂ්ටිය තුළ ප්‍රෝටෝන කියන ධන ආරෝපිත අංශු විශේෂය පවතිනවා. එයාට විරුද්ධ වර්ගයේ කෙනෙක් ඇතුලේ කවුරුවත් නැහැ. න්‍යෂ්ටිය ඇතුලේ කවුරුවත් නැහැ. නියුට්‍රෝන තියෙනවා තමයි. නියුට්‍රෝන ඒ වුණාට උදාසීන අංශුවක්. ඒ නිසා එයාගෙන් බලපෑමක් මේ ධන ආරෝපණයට නැහැ. හරි. එහෙනම් ඒ කාරණාව තේරුම් ගන්න. එහෙනම් අපි කතා කරා පරමාණුක ක්‍රමාංකය කියන්නේ න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව කියන එක. ඒ ප්‍රෝටෝන සංඛ්‍යාව තව දෙයක් කියන්නම්. ඒ ප්‍රෝටෝන සංඛ්‍යාව හරියටම සමාන වෙන්නත් ඕන ශක්ති මට්ටම් වල තියෙන ඉලෙක්ට්‍රෝන ගණනට. මේකත් වැදගත් කාරණාවක්. එහෙනම් කිසියම් පරමාණුවක් සැලකුවොත් ඒ පරමාණුවේ පරමාණුක ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාව කියන එක. එහෙනම් ඒ ප්‍රෝටෝන සංඛ්‍යාවට සමාන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවකුත් අදාළ පරමාණුවේ ශක්ති මට්ටම් වල තියෙන්න ඕන. එහෙම සැලකුවොත් ඔයාලට පේන්න ඕන මම කිව්වා ප්‍රෝටෝන කියලා කියන්නේ ධන ආරෝපිත කෙනෙක්. ඉලෙක්ට්‍රෝන කියලා කියන්නේ ඍණ ආරෝපිත කෙනෙක්.
එතකොට එක සමාන ප්‍රෝටෝන සංඛ්‍යාවකුයි එක සමාන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවකුයි තියෙනවා කියලා කියන්නේ එක සමාන ධන ආරෝපණ ප්‍රමාණයකුයි එක සමාන ඍණ ආරෝපණ ප්‍රමාණයකුයි තියෙනවා කියන එක. උදාහරණයක් විදිහට ඔයා හිතන්න ධන ආරෝපිත ප්‍රෝටෝන 10කුත් එක්ක ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන 10ක් තියෙනවා. ඔයාලට මේ දෙන්නගේ එකතුව සැලකුවොත් ධන 10යි ඍණ 10යි කියලා කියන්නේ බිඳුවයි. එහෙනම් කිසියම් පරමාණුවක් උදාසීන අවස්ථාවක් පෙන්눔 කරනවා. ඔයාලට ඒකට හේතුව පේන්න ඕන අදාළ පරමාණුව තුල සමාන ධනාරෝපිත ප්‍රෝටෝන සංඛ්‍යාවක් සහ ඊට සමානම ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් තියෙනවා කියලා. එහෙනම් මේකත් විශේෂිත කාරණාවක්. මෙතනින් මම පොඩි කාරණාවකට එන්නම්. මෙහෙම බණ අපිට ගොඩාක් වැදගත් කාරණා කීපයක් මේකේ තියෙනවා. ඔයා හිතන්න කිසියම් පරමාණුවක් විසින් මෙන්න මෙහෙම දෙයක් කරන්න යනවා. ඒ තමයි එයාගේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අඩු හෝ වැඩි කරගන්න යනවා. හැබැයි ඒ කිසිම වෙලාවක එයාගේ න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාවවත් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවත් වෙනස් කරන්න යන්නේ නැහැ කියලා ඔයා හිතන්න. සාමාන්‍යයෙන් න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාවවත් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවත් සාමාන්‍යයෙන් වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වෙනස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටියේ ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටම් වල තියෙන ඉලෙක්ට්‍රෝන පිට කරන්නත් පුළුවන් අවශ්‍ය වෙලාවට ශක්ති මට්ටම් වලට ඉලෙක්ට්‍රෝන ලබා ගන්නත් පුළුවන්. හරි. උදාහරණයක් විදිහට ඔයා හිතන්න මෙන්න මේ මම මේ උදාහරණයට ගත්ත පරමාණුව විසින් ඉලෙක්ට්‍රෝන එකක් වැඩිපුර අරගෙන තියෙනවා. හරිද? ඒ කියන්නේ එයාගේ ළඟ දැන් ඉලෙක්ට්‍රෝන 11ක් තියෙනවා කියලා හිතන්නකෝ. මම මේ ඉලෙක්ට්‍රෝන ගන්න කියන එක ඉලෙක්ට්‍රෝන 11ක් විදිහට ගත්තේ. ඔයාලට පේනවා. ඒතර මෙයාගේ ප්‍රෝටෝන සංඛ්‍යාවට වඩා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වෙනස්. දැන් එයාගේ ආරෝපණය බිඳුව නෙමෙයි. ඒ කියන්නේ එයා දැන් උදාසීන නැහැ. එයාට ඍණ එකක ආරෝපණයක් තියෙනවා දැන්. ඔයාලට තේරෙනවද මේක හරි සරල ගණනය කිරීමක් තියෙන්නේ. ප්‍රෝටෝන ධන ආරෝපිතයි ධන 10ක් විදිහට තියෙනවා එයාගේ. එයාගේ ඉලෙක්ට්‍රෝන 10ක් තිබ්බා. එයා ඉලෙක්ට්‍රෝනයක් වැඩිපුර ගත්තා. එතකොට ඉලෙක්ට්‍රෝන එකක් වැඩි වෙලා ඒ කියන්නේ යාට ඍණ එකක ආරෝපණයක් තියෙනවා. එහෙනම් මෙන්න මෙහෙම එක්කෙනෙක්ට අපි පරමාණුව කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. ඒකට අපි කියන්නේ ඍණ අයන කියලා. අන්න මතක තියාගන්න. එහෙනම් ඍණ ආයනයක් හැදෙන්නේ කොහොමද? කිසියම් උදාසීන පරමාණුවක් විසින් ඉලෙක්ට්‍රෝන තමා ළඟට ලබා ගත්තට පස්සේ එහෙම නැත්නම් තමා වෙතට ඉලෙක්ට්‍රෝන ලබා ගත්තට පස්සේ තමයි ඍණ අයනයක් හැදෙන්නේ. මේවා අපි නැවතත් ඉස්සරහ පාඩමකදී කතා කරනවා. එතකන් මේ ඇති හොඳටම ඔයා හිතන්න මම තව උදාහරණයක් විදිහට කිසියම් පරමාණු උදාසීන පරමාණුවක් විසින් ඉලෙක්ට්‍රෝන දෙකක් ලබාගෙන තියෙනවා. එහෙම වුණොත් එයාගේ ළඟ වැඩිපුර ඍණ දෙකක් තියෙනවා. එහෙනම් එයාට එන්න ඕන ආරෝපණය ඍණ 2යි. එහෙනම් මේ පරමාණුවක් නෙමෙයි මේක අයනයක් කියලා තමයි අපි කියන්නේ. තවත් කෙනෙක්ට පුළුවන් එයාට ඉලෙක්ට්‍රෝන 3ක් ලබා ගන්න. එහෙම වුණොත් ඔයාලට පේනවා සමස්ත ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 3කින් වැඩි වෙනවා. 13ක් කියලා හිතන්න. එහෙම වුණොත් එයාගේ ආරෝපණය ඍණ 3ක් දක්වා වෙනස් වෙනවා. මෙන්න එහෙනම් මේ විදිහට තමයි ඍණ අයන නිර්මාණය වෙන්නේ. එහෙම නැත්නම් ඍණ අයන වලට අපි තවත් නමක් භාවිතා කරනවා ඇනායන කියලා. මේකත් අපිට පාවිච්චි කරන්න පුළුවන් සමාන වචනයක් ඍණ අයන වලට. හොඳයි. අපි බලමු දැන් මේකේ ඉතුරු එක්කෙනා ඒ කියන්නේ කොහොමද ධන අයන හැදෙන්නේ කියලා. ඔයා හිතන්න දැන් මම කිව්වා මෙහෙම කතාවක්. කිසියම් පරමාණුවකට ඉලෙක්ට්‍රෝන ලබා ගන්නත් ඉලෙක්ට්‍රෝන පිට කරන්නත් පුළුවන්. හැබැයි න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාවත් නියුට්‍රෝන සංඛ්‍යාවත් වෙනස් කරන්නේ නැහැ. මම එතනින් ප්‍රෝටෝන සංඛ්‍යාව වෙනස් වෙන්නේ නැහැ කියලා විතරක් කියන්නම්. නියුට්‍රෝන සංඛ්‍යාව අමතක කරලා. හරි. ඔයා හිතන්න ආරම්භයේදී මම කලින් වගේම එයාගේ ප්‍රෝටෝන 10ක් එක්ක ඉලෙක්ට්‍රෝන 10ක් තිබ්බා. දැන් මෙයා මෙන්න මෙහෙම දෙයක් කරන්න යනවා කියලා හිතන්න. එයා මොකද කරන්නේ? ඉලෙක්ට්‍රෝන එකක් ඉවත් කරනවා. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන එකක් ගලවලා අයින් කරනවා. එයා ළඟ එතකොට ඉලෙක්ට්‍රෝන ඉතුරු වෙන්නේ 9යි. ඒතර බලන්න ඉලෙක්ට්‍රෝන 9ක් කියන්නේ ඍණ ආරෝපණ 9යි ඉතුරු. ඔයාලට දැන් තේරෙන්න ඕන දෙයක් එයාගේ ළඟ දැන් ප්‍රෝටෝන ධන ආරෝපිත ප්‍රෝටෝන 10ක් එක්ක
ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන 9යි තියෙන්නේ. ඒක හරියට ධන 10යි ඍණ 9යි වගේ. එහෙම වුණොත් එයාට එන්න ඕන සමස්ත ආරෝපණය වෙන්නේ ධන 1ක්. එහෙනම් ධන 1ක ආරෝපණයක් එනවා නම් එයාට අපි කියනවා පරමාණුව නෙමෙයි ඒක අයනයක් කියලා. එහෙනම් මතක තියාගන්න උදාසීන කෙනෙක් තමයි පරමාණුව කියන වචනේ ලබා ගන්න. හැබැයි ධන හෝ ඍණ ආරෝපණයක් තියෙනවා නම් ඒකට අපි කියන්නේ අයනයක් කියලා. දැන් මෙතනදී එයාගේ ආරෝපණය ධන ආරෝපණයක් නිසා මෙයාගේ නම ධන අයනය කියන එක. ධන අයනයක්. එහෙමත් නැත්නම් මේකට තවත් නමක් අපිට කියන්න පුළුවන් කැටායනය කියලා. කැටායන. නැත්නම් ධන අයන කියන අර්ථය තමයි එතනින් අදහස් වෙන්නේ. හොඳයි. අපි බලමු දැන් මේ පරමාණුව දැනට ඉවත් කරලා තියෙන ඉලෙක්ට්‍රෝන 1යි. තවත් මෙයාට පුළුවන් නම් ඉලෙක්ට්‍රෝන තව එකක් රිමූව් කරන්න. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝනයක් ගලවන්න. එයාගේ ළඟ ඉතුරු වෙන්නේ ඉලෙක්ට්‍රෝන 8යි. එහෙම නැත්නම් දැන් ඔයාලට පේන්න ඕන මෙයා ඉලෙක්ට්‍රෝන දෙකක් දැනට පිට කරලා තියෙන්නේ. එහෙම නැත්නම් ගලවලා ඉවත් කරලා තියෙන්නේ. හොඳයි. එහෙම වුණොත් මෙතන ධන ආරෝපිත ප්‍රෝටෝන සංඛ්‍යාව තවමත් වෙනස් වෙලා නැහැ. ඒක කොහොමඩවත්ම වෙනස් වෙන්නේ නැහැ කියලාම මතක තියාගන්න. හොඳයි. දැන් ධන 10යි ඍණ 8යි කියලා කියන්නේ සමස්ත වෙනස එන්නේ ධන දෙකක ආරෝපණයක්. මේ විදිහට තමයි කැටායන නිර්මාණය වෙන්නේ. එහෙනම් අපි තවත් උදාහරණයක් බලමු. මෙයා ආරම්භයේ ඉඳන්ම ඉලෙක්ට්‍රෝන 10ක් තිබ්බා. දැන් ඔයා හිතන්නේ ඉලෙක්ට්‍රෝන 3ක් පිට කරලා තියෙනවා කියලා. එහෙම වුණොත් ඉලෙක්ට්‍රෝන 10න් ඉලෙක්ට්‍රෝන 3ක් පිට කරා නම් එයාට ඉතුරු වෙන්නේ ඉලෙක්ට්‍රෝන 7යි. එතකොට ධන 10ක් එක්ක නැත්නම් ධන ආරෝපිත ප්‍රෝටෝන 10ක් එක්ක ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන 7යි තියෙන්නේ. ඒක හරියට ධන 10යි ඍණ 7යි වගේ. එතකොට වෙනස වෙන්නේ ධන 3ක්. මේ විදිහට තමයි කැටායන නිර්මාණය වෙන්නේ. එහෙම නැත්නම් ධන අයන නිර්මාණය වෙන්නේ. දැන් ඔයාලට තේරෙනවා මෙහෙම දෙයක්. කිසියම් පරමාණුවක් විද්‍යුත් වශයෙන් උදාසීනයි. ඒ කියන්නේ එයාට ධන හෝ ඍණ ආරෝපණයක් නැහැ. නමුත් එයාට අවශ්‍ය නම් පුළුවන් ඉලෙක්ට්‍රෝන ලබා ගන්න. අවශ්‍ය නම් පුළුවන් ඉලෙක්ට්‍රෝන ඉවත් කරන්න. ඉලෙක්ට්‍රෝන ලබා ගත්තට පස්සේ එයාගේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මෙන්න මේ ප්‍රෝටෝන සංඛ්‍යාවට වඩා වැඩි වෙනවා. එහෙම වුණොත් ඇන අයන නිර්මාණය වෙනවා. එහෙම නැත්නම් ඍණ අයන නිර්මාණය වෙනවා. ඊළඟට පුළුවන් අවශ්‍ය නම් අදාළ පරමාණුවට පුළුවන් ඉලෙක්ට්‍රෝන ඉවත් කරන්න. එතකොට වෙන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අඩු වෙනවා. ප්‍රෝටෝන සංඛ්‍යාව නියතව තියෙනවා. එතකොට ප්‍රෝටෝන සංඛ්‍යාවට වඩා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අඩුයි කියලා කියන්නේ ඒ පරමාණුවේ ආරෝපණය ධන ආරෝපිත බවට පත් වෙනවා. ඒ විදිහට තමයි කැටායන එහෙම නැත්නම් ධන ආරෝපිත අයන නිර්මාණය වෙන්නේ. එතකොට දැන් ඔයාලට තේරෙන්න ඕන මෙහෙම දෙයක්. ආරෝපිත කෙනෙක් තමයි අයනයක් කියලා නම ගන්න. එහෙම නැත්නම් උදාසීන කෙනෙක්ට අයනය කියන නම දෙන්න බෑ. මොන විශේෂිත කාරණාවක් අපි කතා කරා. හරි. ඊළඟට අපි බලමු තවත් පුංචි දෙයක්. ඒ කාරණාව තමයි මෙයා වගේම කතා කරන ස්කන්ධ ක්‍රමාංකය කියලා කියන්නේ. ස්කන්ධ ක්‍රමාංකය කියලා කියන්නේ පරමාණුවේ සමස්ත ස්කන්ධය කියන එක. එතකොට පරමාණුවේ සමස්ත ස්කන්ධය කියලා ගත්තොත් පරමාණුවක් තුළ උපපරමාණුක අංශු වල සමස්ත ස්කන්ධ එකතුව තමයි ස්කන්ධ ක්‍රමාංකයේ විදිහට සලකන්නේ. එතකොට අපි දන්නවා පරමාණුවක උපපරමාණුක අංශු තුනක් තියෙනවා. ප්‍රෝටෝන, නියුට්‍රෝන, ඉලෙක්ට්‍රෝන කියන උපපරමාණුක අංශු වර්ග තුනම තියෙනවා. මෙතනදී අපි කිසිම ආරෝපණයක් සලකන්නේ නැහැ. ඒ කාරණාව මතක තියාගන්න. විශේෂ දෙයක් තියෙනවා මෙහෙම. අපි සැලකුවොත් ප්‍රෝටෝනයක ස්කන්ධය එකයි කියලා නියුට්‍රෝනයක ස්කන්ධයත් එකම තමයි අපි සලකන්නේ. ඒ කියන්නේ ප්‍රෝටෝනයක සහ නියුට්‍රෝනයක ස්කන්ධ ආසන්න වශයෙන් සමානයි. එහෙනම් ප්‍රෝටෝනයක ස්කන්ධය එක නම් නියුට්‍රෝන ස්කන්ධයත් එකයි කියලා සලකන්න පුළුවන්. හැබැයි ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධය හරිම අඩු සංඛ්‍යාවක් තමයි අපිට එන්නේ. ප්‍රෝටෝනයක ස්කන්ධයත් එක්ක සලකද්දී ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධය එක බෙදීම 1840ක් වගේ එහෙම නැත්නම් 1/2000 වගේ එහෙනම් දශම ගාණක් එන්නේ. ඒ නිසා ඉලෙක්ට්‍රෝනික ස්කන්ධය හරිම පුංචි අගයක් විදිහට සලකනවා. එහෙනම් අපි මෙන්න මේ පරමාණුවේ ස්කන්ධය එහෙම නැත්නම් පරමාණුවේ ස්කන්ධ ක්‍රමාංකයේ විදිහට සලකන්නේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වල ස්කන්ධය විතරයි.
ඉලෙක්ට්‍රෝන වල ස්කන්ධය සලකන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඉලෙක්ට්‍රෝනයේ ස්කන්ධය හරිම පුංචිම පුංචි අගයක් වෙනවා ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වල ස්කන්ධයත් එක්ක සංසන්දනය කරද්දී. එහෙනම් පරමාණුවක ස්කන්ධ ක්‍රමාංකය කියලා කියන්නේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වල එකතුව කියන එක තමයි දැනගන්න ඕන. හරි. මේ කාරණා තමයි විශේෂයෙන්ම දැනගන්න ඕන මෙතනදී. අපි බලමු කිසියම් පරමාණුවක් එයාගේ පරමාණුක ක්‍රමාංකයත් එයාගේ ස්කන්ධ ක්‍රමාංකයත් දන්නව නම් ඒ පරමාණුවේ ස්කන්ධ ක්‍රමාංකය කොහොමද මාක් කරන්න ඕන පරමාණුක ක්‍රමාංකය කොහොමද මාක් කරන්න ඕන කියලා. ඒකට විශේෂිත ක්‍රමයක් තියෙනවා සම්මත ඒ ක්‍රමයක් තියෙනවා. මම උදාහරණයක් විදිහට ගන්නම් සෝඩියම් පරමාණු. සෝඩියම් පරමාණුව ගත්තොතින් එයාගේ ප්‍රෝටෝන තියෙනවා 11ක්. මම ඒක 11යි p කියලා ලියා ගන්නවා. ඒ වගේම එයාගේ නියුට්‍රෝන තියෙනවා 12යි නියුට්‍රෝන. මෙන්න මම ඔයාලට දත්තයක් දුන්නා. එහෙනම් සෝඩියම් පරමාණුව සැලකුවට පස්සේ එයාගේ ප්‍රෝටෝන 11ක් තියෙනවා නියුට්‍රෝන 12ක් තියෙනවා. දැන් ඔයාලට මතක ඇති පරමාණුක ක්‍රමාංකය කියලා කිව්වේ ඒ අදාළ පරමාණුවේ න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව. එහෙනම් මෙයාගේ පරමාණුක ක්‍රමාංකය බලන්න පරමාණුක ක්‍රමාංකය සමාන වෙනවා ප්‍රෝටෝන ගණනට. එහෙනම් මෙතන ප්‍රෝටෝන ගණන 11යි අන්න සෝඩියම්ගේ පරමාණුක ක්‍රමාංකය තමයි A. ඊට පස්සේ බලන්න එයාගේ ස්කන්ධ ක්‍රමාංකය ස්කන්ධ ක්‍රමාංකය සමාන වෙනවා ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වල එකතුව කියන එකට. ඒ කියන්නේ p + n කියන එක. එහෙනම් මෙතන බලන්න ප්‍රෝටෝන 11ක් තියෙනවා. ඒ වගේම නියුට්‍රෝන 12ක් තියෙනවා. ඒතර මෙයාගේ ස්කන්ධ ක්‍රමාංකය එන්නේ 23ක්. මෙන්න අපි සෝඩියම් පරමාණුවේ ස්කන්ධ ක්‍රමාංකයත් සොයාගත්තා. දැන් කොහොමද මෙන්න මේ පරමාණුක ක්‍රමාංකය සහ ස්කන්ධ ක්‍රමාංකය කියන එක සෝඩියම් පරමාණුවට අපි ආදේශ කරලා කොහොමද එයාගේ සංකේතය ලියන්නේ? ඔයා මුලින්ම කරන්න ඕන සෝඩියම් පරමාණුව ලියා ගන්න. මේ විදිහට. එතකොට එයාගේ වම් පැත්තේ සෝඩියම් පරමාණුවේ වම් පැත්තේ පහළ කෙළවරේ, ඒ කියන්නේ මෙන්න මෙතන සෝඩියම් පරමාණුවේ ඕනම පරමාණුවක වම්පස පහළ කෙළවරේ තමයි පරමාණුක ක්‍රමාංකය සඳහන් කරන්න ඕන වෙන්නේ. එහෙනම් මම ඒක මාක් කරන්නම් මේ විදිහට. සෝඩියම් වල පරමාණු ක්‍රමාංකය 11 නිසා ඒ පරමාණු ක්‍රමාංකය අදාළ පරමාණුවේ සංකේතයේ වම් පැත්තේ පහළ කෙළවරෙන් මෙන්න මේ විදිහට අපි මාක් කරන්න ඕන. ඒ තමයි පරමාණුක ක්‍රමාංකය මාක් කරන විදිය. නැත්නම් සලකුණු කරන විදිය. දැන් බලමු ස්කන්ධ ක්‍රමාංකය කොහොමද සලකුණු කරන්න කියලා. ස්කන්ධ ක්‍රමාංකය කියලා කිව්වේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වල එකතුව කියන එක. ඒක සටහන් කරන්න වෙන්නේ අදාළ පරමාණුවේ සංකේතයට වම්පසින්ම තමයි. හැබැයි ඉහළ කෙළවරෙන් මේ විදියට. එහෙනම් ඔයාලට පේන්න ඕන පරමාණුවක් සම්මත විදියට සංකේතවත් කරන්නේ කොහොමද කියලා. ආයෙත් කියනවා පරමාණුක ක්‍රමාංකය අදාළ පරමාණුවේ සංකේතයට වම්පසින් පහළ කෙළවරින් මාක් කරන්න. ඒ වගේම ස්කන්ධ ක්‍රමාංකය අදාළ පරමාණුවේ සංකේතයට වම්පසින් ඉහළ කෙළවරින් මාක් කරන්න මේ විදියට. මම තවත් උදාහරණයකට එන්නම්. ඔයා හිතන්න සෝඩියම් පරමාණුව ගැන. හරි. ඊළඟට අපි බලමු මැග්නීසියම් පරමාණු. මැග්නීසියම් වල ඔයා හිතන්න එයාගේ තියෙනවා ප්‍රෝටෝන 12ක්. ඒ වගේම නියුට්‍රෝනත් 12ක් තියෙනවා. එතකොට දැන් ඔයාලට පේන්න ඕන පරමාණුක ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාව නම් එයාගේ පරමාණුක ක්‍රමාංකය 12ක් වෙන්න ඕන. ඊට පස්සේ එයාගේ ස්කන්ධ ක්‍රමාංකය කියලා කියන්නේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වල එකතුව නම් මෙතන බලන්න අපිට 12 කියලා ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය 24ක් ලැබෙන්න ඕන අපිට.
මෙන්න. හොඳයි. ඊට පස්සේ බලමු කොහොමද මේ ස්කන්ධ ක්‍රමාංකයත් පරමාණු ක්‍රමාංකයත් මැග්නීසියම් පරමාණුවට අදාළව අපි සංකේතවත් කරන්න කියලා. මැග්නීසියම් පරමාණුව මේ විදිහට සංකේතවත් කරගන්න. එයාගේ වම්පස පහළ කෙළවරෙන් පරමාණුක ක්‍රමාංකය මාක් කරන්න මේ විදිහට. ඊට පස්සේ අදාළ ඒ කියන්නේ මැග්නීසියම් පරමාණුවේ වම්පස ඉහළ කෙළවරෙන් මේ විදිහට එයාගේ ස්කන්ධ ක්‍රමාංකය මාක් කරන්න. හොඳයි. ඔයාලට දැන් තේරෙනවා ඇති කොහොමද පරමාණුක ක්‍රමාංකය ඒ වගේම ස්කන්ධ ක්‍රමාංකය පරමාණුක සංකේතයත් එක්ක සටහන් කරන්න ඕන කියලා. තව විශේෂ දෙයක් මම පෙන්නන්නම්. අපි බලමු තවත් උදාහරණයකට එන්නම් මම. හොඳයි. මම ඇලුමිනියම් පරමාණු සලකන්නම්. ඇලුමිනියම් වල ප්‍රෝටෝන 13ක් එක්ක නියුට්‍රෝන 14ක් තියෙනවා. එතකොට එයාගේ පරමාණුක ක්‍රමාංකය වෙන්න ඕන. දැන් මට කෙලින්ම ලියන්න පුළුවන් 13යි. ස්කන්ධ ක්‍රමාංකය වෙන්න ඕන 13 ධන 14යි. ඒ කියන්නේ එකතු වෙනවා 27ක්. පුංචි දෙයක් පෙන්වන්නම් මම. එයාගේ සංකේතයට ගියොත් මම ඇලුමිනියම් කියලා ලියලා පරමාණුක ක්‍රමාංකය පහළ කෙළවරෙන් ලියන්න, ස්කන්ධ ක්‍රමාංකය ඉහළ කෙළවරෙන් ලියන්න මේ විදිහට. හරි. මම මේ මොකුත් දන්නේ නැහැ කියලා හිතන්න. ඔයාට දීලා තියෙනවා මෙහෙම විස්තරයක්. ඇලුමිනියම් වල ස්කන්ධ ක්‍රමාංකය 27යි කියලා දීලා තියෙනවා. එයාගේ පරමාණු ක්‍රමාංකය 13යි කියලා දීලා තියෙනවා. එතකොට ඔයාගෙන් ඇහුවොතින් ඇලුමිනියම් වල පවතින නියුට්‍රෝන සංඛ්‍යාව සොයන්න කියලා හරිම ලේසි. මෙන්න මේ 27 ඍණ 13 කියන එකෙන් අපිට කෙලින්ම හොයන්න පුළුවන් එයාගේ නියුට්‍රෝන කොච්චරක් තියෙනවද කියලා. ඒක ඔයාලට තේරෙන්න ඕන. ස්කන්ධ ක්‍රමාංකය සමාන වෙනවා. මෙන්න මේ සමීකරණයෙන් තමයි මම ආයෙත් යන්නේ. ස්කන්ධ ක්‍රමාංකය අපිට දීලා තියෙනවා 27යි කියලා. සමානයි ප්‍රෝටෝන සංඛ්‍යාවත් අතර පරමාණුක ක්‍රමාංකය දිහා බලලා හොයාගන්න පුළුවන් 13යි. අපි නියුට්‍රෝන සංඛ්‍යාව දන්නේ නැහැ කියලා හිතන්න. එතකොට ඔයාලට පුළුවන් මෙන්න මේ n කියන පදය උක්ත කරන්න n සමාන වෙනවා. එතකොට 27 ඍණ 13. මොකද්ද 27 කියන්නේ? 27 කියලා කිව්වේ ස්කන්ධ ක්‍රමාංකය. 13 කියලා කිව්වේ පරමාණු ක්‍රමාංකය. එහෙනම් ස්කන්ධ ක්‍රමාංකය ඍණ 13 කියලා කියන්නේ එහෙමත් නැත්නම් ස්කන්ධ ක්‍රමාංකයෙන් පරමාණු ක්‍රමාංකය අඩු කරාට පස්සේ ලැබෙන්නේ අදාළ පරමාණුවේ න්‍යෂ්ටියේ තියෙන නියුට්‍රෝන සංඛ්‍යාව. ඒක විශේෂ කාරණාවක්. ඔයාගෙන් ප්‍රශ්න අහන්න පුළුවන් එක්සෑම් එකේදී දැනගෙන ඉන්න. හොඳයි. මේ තමයි අපි කතා කරලා ආව සම්පූර්ණ විස්තරයේ සාරාංශය වෙන්නේ. ඒතකොට අපි මුලින්ම කතා කරා පදාර්ථය කියලා කියන්නේ ඝන ද්‍රව වායු අවස්ථා තුන. ඒ පදාර්ථයේ හැම අවස්ථාවකම හැදිලා තියෙන්නේ මෙන්න මේ පරමාණු වලින්. එහෙම නැත්නම් මූල ද්‍රව්‍ය පරමාණු වලින්. ඒ පරමාණුක උපපරමාණුකාංශය අපි කතා කරා ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන කියන කාරණාව එක්කම. ඒ වගේම කතා කරා අපි පරමාණුක න්‍යෂ්ටිය තමයි ප්‍රෝටෝන සහ නියුට්‍රෝන පවතින්නේ. ඒ වගේම ශක්ති මට්ටම් වල තමයි ඉලෙක්ට්‍රෝන පවතින්නේ. ඒ වගේම න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව තමයි පරමාණුක ක්‍රමාංකය කියන්නේ. ඊට පස්සේ න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වල එකතුව තමයි ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ. ස්කන්ධ ක්‍රමාංකය කොහොමද සටහන් කරන්න ඕන? පරමාණුක ක්‍රමාංකය කොහොමද සටහන් කරන්න ඕන කියලා අපි ගොඩක් විස්තර කතා කරා. එහෙනම් හොඳයි. පාඩමේ ඊටු ටික අපි තවත් වීඩියෝකින් කියලා දෙන්නම් ඔයාලට. විශේෂයෙන්ම කියන්න ඕන ඔයාලා මේ වීඩියෝ ලෙසන්ස් හොඳට බලලා අවබෝධ කරගන්න. මොනවා හරි ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් එවන්න. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරලා යාළුවන්ටත් බලන්න share කරන්න.